අපි ඉගෙන ගත්තා ජාත්‍යන්තර වෙළඳාමය කියන්නේ මොකක්ද? ජාත්‍යන්තර වෙළඳාමයේ ප්‍රධාන ගෙවීම් ක්‍රම අපි තුනක් ඉගෙන ගත්තා. ඒ මොනවාද ගෙවීම් ක්‍රම තුන? විවෘත ගිණුම්, ඊගාවට ඇඩ්වාන්ස් පේමන්ට් ඒ කියන්නේ පෙර ගෙවුම් සහ සලේකන රැස් කිරීම ડોකියුමන්ටරි කලෙක්ෂන්. ඒ තුනේදීම අපි කිව්වා කිසිම බැංකුවක් මොනම අවස්ථාවකදීවත් ගෙවීම සහතික කරන්නේ නැහැ. They are not confirming the payment, right? ගෙවීම සහතික කරන්නේ නැහැ. නමුත් අද අපි ඉගෙන ගන්න යන්නේ හතරවෙනි ගෙවීම් ක්‍රමය, අවසාන ගෙවීම් ක්‍රමය. ඒ කියන්නේ සලේකන ණයවර. ඒ සලේකන ණයවර වලදී අපි අනිත් තුනේදීම වගේ නෙමෙයි ගෙවීම සහතික කරනවා. මේ ඒ ට්‍රාන්සැක්ෂන් එකට අදාළ ડોකියුමන්ට්ස් හරියට තියෙනවා නම් ඒ ගෙවීම අපි සහතික කරනවා. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා. මොකද අනිත් තුනේදීම ගෙවීමේ සහතිකයක් ලැබෙන්නේ නැහැ. මේ සලේකන ණයවර කියන්නේ ડોකියුමන්ටරි ක්‍රෙඩිට්. සලේකන කියන්නේ ලේඛන සහිත. documents with documents. ඒකයි ડોකියුමන්ටරි කියන්නේ. සලේකන. ක්‍රෙඩිට් කියලා කියන්නේ ණයවර. ණය නෙමෙයි ණයවර. right? දැන් මෙතෙන්දී මේ ડોකියුමන්ටරි ක්‍රෙඩිට් කියන එකට වැඩිය common use එක තමයි මේ සලේකන ණයවර වල common use එක තමයි letter of credit කියන එක. letter of credit කියන එකේ තවත් common use එක තමයි LC කියලා අපි කියනවා. එතන අපි බලමු මේ common usage එක තමයි LC කියලා. LC කොහොම ඕනේ කියලා දන්නවා. දැන් සාමාන්‍යයෙන් ගබේ ගුඩේ මිනිහෙක් වුණත් සාමාන්‍යයෙන් බෙලින්දෙක් වුණත් ආනයන කරුවෙක් හරි අපනයන කරුවෙක් හරි මේ පිටකොටුවේ අර්ථපල් අලලූණු කියන නාඩාකලා වුණත් කවුරුත් දන්නවා LC එකක් අරින්න කියලා. ඒගොල්ලෝ බැංකුවට එන්නේ LC එකක් අරින්න කියලා. ડોකියුමන්ටරි ක්‍රෙඩිට් එකක් අරින්න කියලා එන්නේ නැහැ. හැබැයි හරි වචනේ ડોකියුමන්ටරි ක්‍රෙඩිට්. නමුත් බහුලව භාවිතා වෙන්නේ LC කියන වචන. දැන් මෙතෙන්දී අපි බලමු මොකද්ද මේ LC එකක් කියලා කියන්නේ කියලා. දැන් අපි ඊට කලින් කතා කළා සලේකන රැස් කිරීම. සලේකන රැස් කිරීම මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මොකද හේතුව මට ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලන්ව දකින්නේ නැහැ. ඔයගොල්ලන්ගේ මොනවත් දකින්නේ නැහැ. එහෙමයි මම මේ උගන්වන්නේ. එතකොට මම දැනගන්න ඕන ඔයගොල්ලන්ට මේවත් තේරෙනවද නැද්ද කියන එක. ඒකෙන් තමයි ඉතින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපි සලේකන රැස් කිරීම ගැන කතා කරද්දී කිව්වා සලේකන රැස් කිරීම වල පරිපාලනය කන්ට්‍රෝල් එක අරන් යන්නේ ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලයේ යම් නීති රීති අනුව කියලා. අපි කලෙක්ෂන් පරිපාලනය කරන නීති රීති වලට මොකද්ද අපි කියන්නේ? අපි ඉගෙන ගත්තනේ. ඒ සුමානේ මම දුන්නානේ කුඩික. මොකක්ද ඒකට කියන්නේ නම? කලෙක්ෂන් පරිපාලනය කරන්නේ නීති මේ වගන්ති 26ක් එක මම දුන්නා. ළමයි කතා කරන්නේ. මොකක්ද ඒකද? අපි ගිය සුමානේ අපි කතා කළේ. කියන්නේ URC 522. හා? URC 522. හයිකන්ද? URC 522. අපි එදින් අපි කතා කළේ URC 522 Uniform Rules for Collection. සලේකන රැස් කිරීමට අදාළ කොන්දේසි ඒවා අපි කතා කළා 26ක් ගැන URC 522. මෙතෙන්දී සලේකන ණයවල සම්බන්ධයෙන් තවත් නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතිය තමයි UCP 600. UCP Uniform Customs and Practices. Uniform Customs and Practices. අපි සිංහලෙන් කියනවා සලේකන ණයවල සඳහා වූ එක්වන් පිළිවෙත් සහ පරිචය කියන.
මම මේක වෙනම එවලා තියෙනවා ඩවුන්ලෝඩ් කරලා ඔයගලන්ට. හැම කෙනෙක්ටම ලැබිලා තියෙනවද UCP 600 එක? හවුද නැද්ද? ඔව් සර්. හවුද නැද්ද කියන්නේ? ඔව් සර්. මොකද ඒක නැතුව අපිට යන්න බෑ. ඒක තමයි ප්‍රධානම ડોකියුමන්ට් එක. ඒකත් අපි ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒක ඔයගලන්ට ලැබුණාද? ලැබිලා තියෙනවද? හම්බුණා සර්. ළමයි ප්ලීස් කතා කරන්න නැත්නම් අපි ටයිම් වේස්ට් කරනවා. ඒකයි අපරාධයක්. දැන්ටත් අපි පැය භාගයක් ඉවරයි. තව පැයකමාරයි අපිට ඉතුරුලා තියෙන්නේ. හරි? විභාගේ වෙනස් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ කතා කළේ නැත්නම් මටත් ඔය ප්‍රශ්න අහලා ඔයේ ඉන්න පුළුවන්. මට හරි ලේසි. කියන්නේ ලැබුණාද නැද්ද? ඔව්ද නැද්ද? ලැබුණා සර්. ලැබුණා. ඒකේ print එකක් අරන් තියනවද නැත්නම් තාම අප්ලෝඩ් කරපු එකමද බල බල ඉන්නේ? print එකක් ගත්තද? නැහැ. හැම කෙනෙක්ම ඔය URC 522 එකයි UCP 600 එකේ print outs ගන්න ඕන. ඒක copy කරගෙන ඒකේ print outs ගන්න. print outs නැතුව පාඩම් කරන්න බෑ. හරි? print outs දෙකක් ගන්න. ඔයගොල්ලෝ ක්ලාස් එකට ආව නම් අපි ඒවා print outs දෙනවා. නමුත් දැන් මේ print outs දෙන්න දෙන්නේ නැති හින්දා තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. නමුත් print outs ගන්න ඕන. එතකොට මේ UCP 600 article 2 එකේ article 2 දෙවෙනි වගන්තියේදී කියනවා right සලේකන ණයක් යනු ණයේ නියමයන් සපුරාලන්නේ නම් ගෙවීම් කරනු ලබන බවට බැංකුව අප වෙමින් නම් කරන ලද අර්ථලාභියෙකුට එම බැංකුව විසින් ගෙවීම් කරනු ලබන බවට දෙන කොන්දේසි සහගත අපයක් ලෙස කෙටියෙන් නිර්වචනය කළ හැකියි. දැන් මේක කියවුවහම දැන් උගන්ට සම්පූර්ණයෙන්ම පොඩ්ඩක් ද්වීප් වගේ එනවා. අපි එතකොට සලේකන ණයක් කියන්නේ ණයේ නියමයන් සපුරාලන්නේ. LC එකක් ඇරියාම LC එක අපේ කන්ඩිෂන්ස් තියෙනවා. ඒ කන්ඩිෂන්ස් වලට කියන කොන්දේසි වලට තමයි කියන්නේ නියමයන් කියලා. අපි ඉල්ලනවා භාණ්ඩ රක්ෂණය කරන්න ඕනේ එහෙනම් රක්ෂණ සහතිකයක් ඕන. ඊගාවට භාණ්ඩ නැවේ පටවලාගෙන එන්න ඕන එහෙනම් bill of lading එකක් ඉල්ලනවා. නෞභාර පත්‍රය. ඊගාවට මේක භාණ්ඩ ටික ඉන්ස්පෙක්ට් කරලා තියෙනවා. මේ ඒවල පරීක්ෂණ වාර්තාවල් දෙන්නවා. එතකොට මේ භාණ්ඩවල පොඩ රටේද හැදුවේ කියලා සහතිකයක් ඉල්ලනවා. චීනේද ජපානේද ඇමරිකාවේද කියලා අපිට සහතිකයක් ඉල්ලනවා. එතකොට ඒ සහතිකයට අපි කියනවා ප්‍රභවස්ථාන සහතිකය කියලා. ප්‍රභවස්ථාන සහතිකය කියලා. ඒ සහතිකය ඕන. එතකොට ඒ වගේ අපි LC එකක් කරියාම කන්ඩිෂන්ස් 10 15 20ක් දානවා. ඒ කන්ඩිෂන්ස් වල තමයි අපි කියන්නේ ණයෙහි නියමය. ණය කියලා කියන්නේ ණයවරේ. නැතුව ලෝන් එකක් නෙමෙයි යා. ලෝන් එකක් නෙමෙයි. සලේකන ණයක් කියනවා ණයෙහි නියමය. මේ LC එකේ කන්ඩිෂන්ස්. සපුරාලන්නේ නම් තමයි අපි ගෙවීම කරන්නේ කියලා බැංකුව අප වෙමින්. නම් කරනද හරි. නම් කරනද අර්ථලාභියෙකුට එම බැංකුව විසින් ගෙවීම් කරනු ලබන බවට දෙන කොන්දේසි සහගත අපයක් ලෙස කෙටියෙන් නිර්වචනය කරන්න. හරි? එතකොට අපි මේ ළමයි මේගොල්ලන්ට කියනවා බැංකුව විසින් ගෙවීම් කරනවා. කොන්දේසි සහගත අපයක්. ඒ කොන්දේසි සහගත අපය කියලා කියන්නේ. It's a conditional undertaking. Conditional undertaking. Conditional undertaking. Conditional undertaking. කොන්දේසි සහගත අපයක්. right? ඒ කියන්නේ මොකද්ද මේ කොන්දේසිය? අර LC එකේ අපි කියවනේ নানা ප්‍රකාර conditions අපි දාලා තියෙනවා කියලා. ඒ conditions ඔක්කොම අපි අනුගත වෙලා තියෙනවා නම් ඒවා අපි fulfill කරලා තියෙනවා නම් අන්න එතකොට අපි ගෙවනවා. අන්න ඒක තමයි මේ කෙටියෙන් අපි කියන්නේ. හරි? ඒක තියෙනවා UCP 600 article 2 එකේදී
ඕක ඔය නිර්වචනය තියෙනවා. print outs ගත්ත කට්ටියට බලන්න පුළුවන් ආටිකල් 2 එකේ නිර්වචනය යටතේ මොකද්ද මේ සලේඛන ණයවරයක් කියලා කියන්නේ කියන එක. හරි. ඊගොට මේ නිර්වචනයේ අපි කිව්වහම මේ නිර්වචනයේ ප්‍රධාන අංග කිහිපයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. එකක් කියනවා බැංකුව විසින් දෙනු ලබන වෙනස් කර නොහැකි පොරොන්දුවක් කියලා. බැංකුව විසින් දෙනු ලබන වෙනස් කර නොහැකි පොරොන්දුවක්. irrevocable undertaking. නිකම් undertaking නෙමෙයි. irrevocable undertaking. irrevocable undertaking. තව වැදගත් මේ වචනේ. irrevocable කියන්නේ වෙනස් කර නොහැකි. මේකේ විරුද්ධ වචන තමයි revocable කියන එක. මේකේ විරුද්ධ වචන revocable. revocable කියන්නේ වෙනස් කළ නොහැකි. sorry වෙනස් කළ හැකි. irrevocable කියන්නේ වෙනස් කළ නොහැකි. හැබැයි වෙනස් කරන්න නොහැකි වුණාට වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඒ මෙම ගනුදෙනුවට අදාළ සියලු පාර්ශ්වයන්ගේ අනුමැතිය ඇති. සියලු පාර්ශ්වයන්ගේ අනුමැතිය ඇති. ඒ කියන්නේ LC එකේ ඉම්පෝර්ට් එන්න ඕන, එක්ස්පෝර්ට් එන්න ඕන. හරි. ඒ වගේම මේ ගෙවන්න පුරුදු වෙන අනික් කට්ටිය ඔක්කොම ඒ සේරම පාර්ටිස් ටික එකතු කරලා තමයි අපි මේ අපි LC එක අරින්නේ. LC එක ඇරියට පස්සේ වෙනස් කරන්න ඕන නම් ඒ සියලු පාර්ශ්වයන්ගේ එකගතයක් තියෙන්නත් ඕන. ඒතර ඒකේන තමයි අපි කියන්නේ බැංකුව විසින් දෙන වෙනස් කළ නොහැකි පොරොන්දුව. irrevocable undertaking given by the bank. ඊගොඩ තව ප්‍රධාන අංගයක් තමයි සලේඛන ණයවරය වෙනස් කළ හැක්කේ හෝ අවලංගු කළ හැක්කේ අර්ථලාභියා සහ තහවුරු කරන බැංකුවේ අනුමැතියක් නම් පවයි. කාටද අපි අර්ථලාභය කියලා කියන්නේ කාටද? කවුද මේක අර්ථලාභය ණයවරයක? ප්‍රතිලාභ ලබන පාර්ශවය. අපදේ? ප්‍රතිලාභ ලබන පාර්ශවය. ඔව්. ප්‍රතිලාභය ලබන පාර්ශවය. කවුද ප්‍රතිලාභය ලබන්නේ? ඉම්පෝර්ට්ද එක්ස්පෝර්ට්ද? Export. කාටද සල්ලි ලැබෙන්නේ? Exporter. එක්ස්පෝර්ට්. very good. එක්ස්පෝර්ට්ට තමයි සල්ලි ලැබෙන්නේ. එහෙනම් අර්ථලාභියා කියන්නේ එක්ස්පෝර්ටර්. ඊගාට දින තහවුරු කරන බැංකුව. තහවුරු කරන බැංකුව කියන එක මම දැන් කතා කරන්න යන්නේ. ඔය පොඩි තියාගන්න. අපි පස්සේ කතා කරමු. හරි? ඊගාට බලමු සියලුම බැංකු කටයුතු කරන්නේ ලේබිලි මත මිස ඒවාට සම්බන්ධ භාණ්ඩ සේවා හෝ වෙනස් සාධක මත නොවේ. දැන් ඒකත් තියෙනවා UCP 600 article 5. UCP 600 article 5 එකේ තියෙනවා පැහැදිලිවම කියලා තියෙනවා. මේ article 5 එක අරගත්තාම තියෙනවා ලීවිලි එරෙහිව භාණ්ඩ සේවාවන් හෝ කාර්ය සාධනය ඉටු කිරීම. සියලුම බැංකුවරුවන් කටයුතු කරනුයේ ලීවිලි මත මිස ඒවාට සම්බන්ධ භාණ්ඩ සේවාවන් හෝ වෙනත් කාර්ය සාධකයක් මත නොවේ. මේක තනිකර බැංකු කටයුතු කරන්නේ ලීවිලි මත පමණයි. ඩොකියුමන්ට්ස් මත පමණයි. අන්න ඒකින්ද තමයි අපි කියන්නේ ඩොකියුමන්ටරි ක්‍රෙඩිට් කියලා. ලීවිලි මත පමණයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. ඒක පැහැදිලිද? හරි. එතකොට ඒක තියෙනවා UCP 600 article 5 එක. ඒකම තව තියෙනවා article 14A 14A වගන්තිය. article 14A මම print outs ගත්ත කට්ටියට නම් හරි ලේසි මේක රක් ගාලා බලන්න වෙනවා. මේ හැම මම එවන නීති පද්ධතියක්ම print outs කරගන්න නැත්නම් පාඩම් කරන්න අමාරුයි. 14A කියන්නේ නිකුත් කරන බැංකුව තහවුරු කරන බැංකුව නැත්නම් ඕන් වෙනින් ක්‍රියා කරන නම් කළ බැංකු තමා වෙත ඉදිරිපත් කළ ලීවිලි ඒවයේ මූලිකයෙන් අනුකූල ඉදිරිපත් කිරීමක් සපුරා නේද යන්න නිගමනය කර ගැනීම සඳහා ලීවිලි මත පමණක් යැපෙමින්
පරීක්ෂා කර බැලිය යුතුයි. ලියවිලි මත පමණක් යැපෙන්නේ. වෙන දේවල් බලන්නේ. අපි ඒ පුද්ගලයා කවුද, මේ භාණ්ඩ මොනවද ඒව බලන්නේ. අපි බලන්නේ ලියවිලි මත පමණයි. දැන් ඕකට හොඳම උදාහරණයක් ගත්තොත් එහෙම මම කලින් වැඩ කරන බැංකුවක ලංකාවේ ලොකු බැංකුවක්. ඉතින්දී මගේ කස්ටමර් කෙනෙක් ගෙනාවා ඔයගොල්ලෝ දන්නවනේ මේ ෆ්ලොරසන්ට් ටියුබ් තියෙන මේ අපේ මේ උඩ හෝල් එකේ තියෙන මේ උඩ තියෙන ඔක්කොම ෆ්ලොරසන්ට් ටියුබ් ලයිට් එක, ෆ්ලොරසන්ට් ලයිට් එක ගෙවල් වල තියෙනවා අර ටියුබ් ලයිට්, අපි ටියුබ් ලයිට් කියලා කියන්නේ. ඒ ටියුබ් ලයිට් එකේ දෙපැත්තේ අර චොක්ස් කියලා තියෙන ඒ චොක්කෙන් තමයි පත්තු වෙන්නේ. ඒකෙන් තමයි අර අක්කාලා පත්තු වුණාට පස්සේ අක්කාලා ස්ටාර්ටර් එකේ ස්ටාර්ට් කරලා දෙන්නේ. අන්න ඒ වගේ ඒවා කන්ටේනර් එකක් ගෙනාවා මගේ කස්ටමර් කෙනෙක් මේට අවුරුදු අවුරුදු 26කට විතර කලින් වෙච්ච සිද්ධියක් මේ. ඉතින් එතෙන්දී මේ කස්ටමර් මේ බඩු ගෙනාවාම ඒ කොළ මේ ඒ ડોකියුමන්ට්ස් ඔක්කොම තිබුණේ මේ චොක් තමයි ගෙනාවේ කියලා. අපි ඉල්ලපු බාන්නෙම ඇවිල්ලා තියෙනවා. සේරම මේ සහතික ඔක්කොම තිබුණා. ඒ පාර අපි කස්ටමර්ට සල්ලි ගෙව්වා. ගෙවුවට පස්සේ අපි එයාට ડોකියුමන්ට්ස් ටික දුන්නා. ඊළඟ බඩු එක ක්ලියර් කරගන්න. ඒ මිනිහා ක්ලියර් කරගන්න ගියාම කන්ටේනර් එකේ පිරෙන්න තිබුණේ පටි කැඩිච්ච සරෙප්පුයි, පරණ සපත්තුයි, කාඩ්බෝඩුයි, පිදුරුයි අන්න ඒ වගේ වලින් තමයි පුරවලා තිබුණේ. කිසිම ඉලෙක්ට්‍රිකල් අයිටම් එකක් තිබුණේ නැත. නමුත් අපි සල්ලි ගෙවුවා. අපිට ගෙවන්න ඕන. මොකද අපිට වෙලා තියෙන්නේ අපි වැඩ කරන්නේ බැංකුව වැඩ කරන්නේ ලියවිලි මත මිසක් ඒවට සම්බන්ධ භාණ්ඩ හෝ සේවාවන් ගැන නෙමෙයි අපි හොයන්නේ. හරි. මේක තාමත් වැදගත් දෙයක්. ලියවිලි මත විතරයි. ඊගවට සලේකන ණයවරය යටතේ බැංකුවක් විසින් ගෙවීම කරනුයේ සීළු ලියවිලි ණයවරයේ කොන්දේසි වලට අනුකූල නම් පමණයි. එනම් කොන්දේසි සාගත ගෙවීම. සලේකන ණයවරය යටතේ බැංකුවක් විසින් ගෙවීම කරන්නේ සීලෝම ලියවිලි ණයවරයේ කොන්දේසි වලට අනුකූල නම් විතරයි. ඒකින්ද තමයි අපි කියන්නේ කොන්දේසි සාගත ගෙවීමක් කියලා. දැන් මෙතෙන් නිකන් පැහැදිලිද ඔයගන්ට? ඔව් සර්. ඔව් හරි. very good. පැහැදිලි නැත්නම් මට කරුණා කරලා කියන්න. අනික නැවත වරක් මම කියන්නේ please මේ ඔක්කොම හැමදාම මම මේ අප්ලෝඩ් කරන්න එවනේ අප්ලෝඩ් කරලා ගන්න ලැබෙන ඒවා print out ඔගොල්ලෝ ගන්න. අරගෙන තියාගන්න. නැත්නම් මගේ ක්ලාස් එකයි ඊගොඩ එහාට මෙහාට කරපු යන්න ගියාම ඔයගොල්ලන්ට කරදරයි. ඒකම තවත් අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ විදිහට ලියා ගන්නත් පුළුවන්. හරි? ඒකේ තාමත් වැදගත් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සබ්ජෙක්ට් එකේදී. right. ඊගොඩ බලමු අපි සියලුම ණයවර ලිපි පාලනය වන්නේ ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලයේ සලේකන ණයවර සඳහා වූ එක්-1 පිළිවෙත් සහ පරිචය. Uniform Customs to Practice for Documented Trades UCP 600 Revision 2007. Revision 2007 කියන්නේ මේක අවසාන වතාවට සංශෝධනය වුණේ 2007 දී. ඒ තමයි UCP 600 ආවේ. මම හිතන්නේ බොහෝ දුරට මේ අවුරුද්දේදී UCP 700 එකක් එනවා. ඒකේ මොනවද ඉන්නේ චේන්ජස් කියලා දන්නේ නැහැ. ඒකින්ද මම ඔයගලන්ට කියන්නේ මේ පාර පැනගත්තොත් හරි. මොකද පාර අපි විභාග උත්තර මේ ප්‍රශ්න හදන්නේ UCP 600 එකට. 700 එකට ආවම උගන්ට තවත් අමාරු වෙනවා. හරිද? ඒකින්ද මේ පාර කොහොම හරි පැනගන්න බලන්න. එතන ජාත්‍යන්තර වෙළඳාමේ ගෙවීම් ක්‍රමයක් ලෙස සැලකෙන ණයවර අපි කිව්වා අර ගෙවීම් ක්‍රම
හතර අතුරෙන් පෙර ගෙවුම් විවෘත ගෙනුම් සහ සලේඛන රැස්කිරීම කියන ක්‍රම තුනේදීම ගැනුම් කරු සහ විකිණුම් කරු දෙදෙනාටම එකිනෙකා කෙරේ විශ්වසනීයත්වයකින් කටයුතු කරන්නට සිදු වෙනවා. අපි ලොක්ලට ඒ කට්ටිය දන්නේ නැහැ. නමුත් දැන නොගත්තත් අපිට ආව විශ්වාස කරලා වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. හරිද? නමුත් සලේඛන ණයවරේදී ගැනුම් කරු විකිණුම් කරු මත රඳා පවතිනාට අමතරව නිකුත් බැංකුව විසින් ගෙවීම් පිළිබඳ ස්වාධීන තහවුරක් ලබා දෙනවා. අර නිකුත් කරු බැංකුව කියන්නේ නිකුත් කළ බැංකුව. සලේඛන ණයවර නිකුත් කරන්නේ ආනයන කරුද අපනයන කරුද? ආනයන කරු. හොඳයි. ආනයන කරු. ආනයන කරු. very good. ආනයන කරු තමයි සලේඛන ණයවරය නිකුත් කරන්නේ. එතකොට ඒ නිකුත් කරන බැංකුව විසින් ගෙවීම් පිළිබඳ ස්වාධීන තහවුරක් ලබා දෙනවා. අපේ ඉංග්‍රීසියෙන් කියන්නේ if the documents are complied with the terms and conditions of the LC, we will pay. If the documents are complied with the terms and conditions of the LC, we will pay. අන්න ඒක තමයි අපි LCs වලට කියන්නේ. දැන් මේ සලේඛන ණයවරයක පාර්ශ්වකරු ඉන්නවා. ඔයිට කලිනුත් අපි කලෙක්ෂන් එකේදී හිටිය ආනයන කරු අපනයන කරු අපි එක නම් දුන්නා. ප්‍රධානියා කිව්වා. ඒ වගේ නම් දුන්නා. ඒ වගේම දැන් මේකෙත් ඉන්නවා ආනයන අපනයන කරු ඒ වෙනම විශේෂිත නම් දීලා. අපි දැන් බලමු මොනවද නම් කියලා. ආනයන කරුට අපි කියනවා ගැනුම් කරු. UCP 600 එකේ අපි කියන්නේ ඉල්ලුම් කරු, අයදුම් කරු. එයා තමයි බැංකුවට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක දීලා ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් කරන්න කියලා කියන්නේ. තේරුණාද ඒක? ඉල්ලුම්. ඊගාට දෙවෙනි එක තමයි ආනයන කරුගේ බැංකුව. ආනයන කරුගේ බැංකුව. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මෙතන ඉන්නවා බය. මෙතන ඉන්නවා සෙලර්. මේ දෙන්න අතරේ තියෙනවා ගිවිසුමක්. මොකද ඒ ගිවිසුමට කියන නම? මොකද මේ ගිවිසුමට කියන නම? විකුණුම් ගිවිසුම. අවද? විකුණුම් ගිවිසුම. මට ඒක හරියට ඇහුන්නේ නැහැ. කියන්න බෑ. පොඩ්ඩක් කියන්න. හුවමාරු ගිවිසුම. හුවමාරු ගිවිසුම. හුවමාරු ගිවිසුම කියලා කියන්නේ. මොකක්ද අපි කියන්නේ? හැම එකෙම කලින් එකෙම Sales agreement. සේල්ස් ඇග්‍රීමන්ට් කියලාද කිව්වේ? No, sir. ඔව්. සේල්ස් ඇග්‍රීමන්ට් කියන එක හරිය අපේ සිංහලෙන් කියන්නේ විකුණුම් ගිවිසුම. විකුණුම් ගිවිසුම. මේක මෙතන තියෙන්නේ විකුණුම් ගිවිසුම. තර මේ විකුණුම් ගිවිසුම අනුව සේල්ස් කොන්ට්‍රැක්ට් එක අනුව මේ බය එනවා එයාගේ බැංකුවට. එයාගේ බැංකුවට අපි කියනවා issuing bank, නිකුත් බැංකුව. issuing bank. නිකුතු බැංකුව. නිකුත් බැංකුව. නිකුත් කරන බැංකුව. right? ඊගාවට ඒක නිකුත් කළාම අපි ඒක මේක ඇඩ්වයිස් කරනවා මෙතෙන්ට. මේ සෙලර්ගේ අපේ යන කරුගේ රටේ අපේ යන කරුගේ බැංකුව. ඒකට අපි කියනවා නිවේදන බැංකුව කියලා. ඇඩ්වයිසින් බැංක්. නිවේදන බැංකුව.
එයා නිවේදනය කරනවා. එයා නිවේදනය කරන්න කාටද? සෙලයට. සෙලයට තමයි එයා නිවේදනය කරන්නේ. එතකොට සෙලයට අපි කියනවා අර්ථලාභියා මේ රහිතය නම් තමයි අර්ථලාභියා. ඒක තමයි අර්ථලාභියා. right? එතන මේ අපනයන කරුගේ රටේ බැංකුව තමයි අපි නිවේදන බැංකුව කියලා කිව්වේ. සාමාන්‍යයෙන් අපිට කියනවා මේ LC එක කන්ෆර්ම් කරන්නයි කියලා, තහවුරු කරන්නයි කියලා. තහවුරු කරන්නයි කියලා මේ රටට කියන්නේ. ඒ තහවුරු කරනකොට මෙන්න මේ ඇඩ්වයිසින් බැංක් එක අනිවාර්යයෙන්ම පත් වෙනවා තහවුරු කරන බැංකුව වශයෙන්. කන්ෆර්ම් බැංක්. confirmed bank. එතකොට අපි මෙයාට නිවේදනය කළා. දැන් අර්ථලාභය කියනවා හරි ප්‍රශ්නයක් නැහැ. ඔන්න මම දැන් ගඩු ටික එහෙනම් මේ යනවා ගඩු ටික මෙහෙට යවමු. අපි දැන් මේක එක කියලා දෙක ඔන්න උතර එක පහ එක පහ හරි ඒක ෂිප් බටන් right ඊගොට අපි කියනවා අපනයන කරුගේ අනිත් බැංකුව අවශ්‍ය නම් තහවුරු කරන බැංකුව වෙන්න ඕන. අවශ්‍ය නැහැ මේ කන්ෆර්ම් බැංක් තහවුරු කරන බැංකුව වෙන්න ඕන අවශ්‍යයි. හරිද? right. ඊගොට අපි බලනවා අපනයන කරු අර්ථලාභිය. හරි. දැන් මෙන්න මේ වගේ මේ UST 600 වල අපේ නාමකරණයේදී යම් යම් නම් ගැන අපි ඉගෙන ගන්න වෙනවා. right. ඊකට බලමු සලේකන ණයවරයක් වෙනස් කරන්න පුළුවන් හෝ අවලංගු කළ හැක්කේ ඊට අදාළ සියලුම තත්ත්ව එකතු කරගත්ත. සලේකන ණයවරයක් වෙනස් කළ හැක්කේ හෝ අවලංගු කළ හැක්කේ එය අදාළ සියලු පාර්ශ්විකයන්ගේ එමෙත්ත මතයි. එහෙම නැත්නම් කරන්න බෑ. හරි. දැන් මෙතින් දැල්වලු දැන් මේක වෙනස් කරන්න ඕන. වෙනස් කරන්න ඕන නම් මොකද්ද අපි කරන්නේ? ණයවරයක ඉල්ලුම් කරු ඒ ණයවරේ පාර්ශ්වකරුවෙකු නෙවෙයි. මේ ඉල්ලුම් කාර්යය මේක පාර්ශ්වකරුවෙක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ ඉල්ලුම් කාර්යය පාර්ශ්වකරුවෙක් නෙමෙයි කියලා? ඇයි ඉල්ලුම් කාර්යය කියන්නේ මම මේකේ පාර්ශ්වකරුවෙක් නෙමෙයි කියලා? දැන් උගලන්ට කිව්වොත් එහෙම සලේක ණයවරයක පාර්ශ්වකරුවෙන් සඳහන් කරන්න කියලා ඔයගොල්ලෝ ඉස්සරහම පටන් ගන්නේ මොකද? මොකද පටන් ගන්නේ? පාර්ශ්වකරුවෙන් නම් කරන්න එපා. අපනයන කරු. ඊට පස්සේ ආනයන කරු. එතන ඒකදී ආනයන කරු තමයි බැංකුවට ගිහලා මේ ඇප්ලිකේෂන් එක දීලා ඇප්ලිකේෂන් එක ඉල්ලන්නේ. මේක ඕපන් කරන්න කියලා කියන්නේ. එහෙනම් එයාත් එක කවුරු මේ පාර්ශ්වකරුවෙක් කියලා අපි හිතනවා. නෑ. වැරදි. ඔය වෙලාවක ණයවරයක ඉල්ලුම් කාර්යය ඒ ණයවරයේ පාර්ශ්වකරුවෙක් නෙමෙයි. මොකද හේතුව අපි ගිහිල්ලා ඉල්ලනවා මේ LC එකක් අරින්නේ කියලා. LC එකක් අරින්නේ කියලා කිව්වහම අන්නේ LC එක අපි අරින්නේ මෙන්න මේ පුද්ගලයා වෙනුවෙන්. මේ පුද්ගලයා වෙනුවෙන්. එතන එවනම් එයා පාර්ශ්වකරුවෙක් නෙමෙයි. ඒ ණයවරයට පාර්ශ්වකරුවෙක් නෙමෙයි. right? ණයවරයේ ඉල්ලුම් කරු ඒ ණයවරේ
ආශාකාරීව නොවේ. මොහුගේ අනුමැතිය නොමැතිව සාධාරණ මෙහිදී අනුමැතිය නොමැතිව ණයවරය වෙනස් කර නොහැක. වෙනස් කළ හැක. මොහුගේ අනුමැතිය නොමැතිව ණයවරය වෙනස් කළ හැක. සලේකන ණයවරයක ගිවිසුම ඇත්තේ නිකුත් බැංකුවට අර්ධලාභියා තහවුරු කරන බැංකුවක් නැතොත් එය පමණයි. හරි. එතකොට මෙතෙන්දී මේ බැංක් එක තමයි අන්ඩර්ටේකින් එක දෙන්නේ. ඒව නැතුව මෙන්න මේ පුද්ගලයා නෙමෙයි, බය නෙමෙයි අන්ඩර්ටේකින් එක දෙන්නේ. අන්න ඒක තමයි වැදගත් දේ ඔළුවට ගන්න ඕනේ. ඊළඟ බලමු සලේකන ණයවරය විවෘත කිරීමට පෙර බැංකුවක් විසින් අවධාරණය කරන කරුණු මොනවද කියලා. බැංකුවක් විසින් අවධාරණය කරන කරුණු මොනවද කියලා බලමු. සලේකන ණයවරය විවෘත කරන්න පෙර. ඒකත් තමයි ණය පහසුකමක් තියෙන්න ඕන. ඇයි ණය පහසුකමක් තියෙන්න ඕනේ? කියන්න බෑ කවුරුනේ? තමයි කියන්න බෑ. බාරද අදාරන්න දැන් මාට උඹ පේන්නේ නැහැනේ. මොනවාද අවධාරණ කරන්න ඕන කරුණු? ණය පහසුකම. ණයවරයකදී නිකුත් බැංකුවක් විසින් ගෙවීම කළ යුතු බැවින් එවැනි ණය පහසුකමක් ආනයන කරුට තිබේ යුතුයි. දැන් මෙතෙන්දී අපි LC එක අරින්න බැංකුවට ආවම මේ බැංක් එකට අපිට සිකියුරිටි එකක් තියන්න ඕන මේ LC එක අරින්න. මොකද මේගොල්ලෝ තමයි දෙන්නේ ඉරවකබල් අන්ඩර්ටේකින් එක. වෙනස් කරන්න හැකි අන්ඩර්ටේකින් එක දෙන්නේ මේ ෂින් බැංක් එක. ඒතර එහෙම දෙන්න නම් ඒගොල්ලන්ට හරි ආවරණයක් තියෙන්න ඕන. හරි ආවරණයක් තියෙන්න ඕන. හරි. පොදු ආරක්ෂණ ගිවිසුම ජෙනරල් සිකියුරිටි ඇග්‍රීමන්ට්. පොදු ආරක්ෂණ ගිවිසුමක් කියන්නේ ජෙනරල් සිකියුරිටි ඇග්‍රීමන්ට් එක කියන්නේ GSA. අගිලා අපි කියනවා ජෙනරල් සිකියුරිටි ඇග්‍රීමන්ට් එක. එතකොට හැම බැංකුවක්ම මේ ජෙනරල් සිකියුරිටි ඇග්‍රීමන්ට් එක හදලා තියෙනවා. මේ ලෝකේ බැංකු වලින් මොනවද වෙන්නේ අඩු වෙන්නේ ඔක්කොම ඒ GSA account එකට දාලා ඇත්තට දෙනවා. හරි. හැබැයි මේ ලෝකේ ඉරහඳ යට තියෙන හැම જાතියක්ම හැම අපිට වෙන්න පුළුවන් හැම ඉන්සිඩන්ට් එකක්ම අපිට මේ පොදු ආරක්ෂණ ගිවිසුමට දාලා තියෙනවා. එතකොට අපිව හැම පැත්තෙම කවර් වෙනවා. හරිද? ඒකයි දාලා තියෙන්නේ. ඊගාට අපනයන කරු පිළිබඳ තත්ත්ව වාර්තා. තව එකක්. අපනයන කරු පිළිබඳ තත්ත්ව වාර්තා. අපනයන කරු ඉන්නේ ඇමරිකාවේ. එයා ඇමරිකාවේ දැන් තත්ත්ව වාර්තාව අපිට ගන්න වෙනවා. මොකද එහාට යනකොට හරිද? දැන් මේ ඇමරිකාවට බඩු ටික මේ යනකොට එහාට යනකොට මොනවාද මැදදී දෙයක් වෙලා තියෙන්න පුළුවන්. මේ කොරෝනා හින්දා මේ වගේ දේවල් ගන්න එපා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට මේ හොයන්න වෙනවා. එහෙම නැත්නම් මේ අපේ යන කරුට ඒවා බඩු ටික රිලීස් කරන්නේ නැහැ. ඒගොල්ලන් රටේ බැංකු වලින්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ජෙනරල් සිකියුරිටි ඇග්‍රීමන්ට් එක තමයි ඒක ඔක්කොම කවර් කරලා දාන්නේ. ඊගාට අපනයන කරු පිළිබඳව තත්ත්ව වාර්තා ලබා ගැනීම. ඒක ඊගාට භාණ්ඩ මොනවාද භාණ්ඩ කෙනෙක් අපිට බලන්න ඕන. මොනවාද භාණ්ඩ කියලා කිව්වහම දැන් ඔයගලන්ට අපි හිතමු කවුරු ඔයගලන් කස්ටමර් කෙනෙක් ඉන්නවා. යා කරන්නේ මත්කුඩු බිස්නස් එක කරන කෙනෙක්. එතකොට එයාට බැරිද LC එකක් ඇරලා මත්කුඩු ගින්නේ.
එල්සිය කරලා මක්කුඩු කියන්නේ. දැන් මේ වරෙන් පන්නලා නේ මෙච්චර මේ දරකාගෙන මේ එන්නේ අන්වර්තනාව හදාගෙන දරකාලා ඔය ඔක්කොම වෙන්නේ මේ වරෙන් ගියකින්ද. එහෙම නැතුව අපිට පුළුවන් නම් මේ LC එකක් කරලා ගේන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම අපි දෙන්නේ නැහැ. ඒ භාණ්ඩ යම් භාණ්ඩ තියෙනවා. ඒක අපි දෙන්නේ නැහැ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය කුඩු වගේ දේවල් අපි දෙන්නේ නැහැ. ඊගාවට සලේඛන ණයවරේ ක්‍රියාත්මක කළ හැකි බව. සලේඛන ණයවරේ ක්‍රියාත්මක කළ හැකි බව. මේක ඔපරේට් කරන්න පුළුවන්ද කියන එක. මේක යන්තම් තියාගන්න මම පස්සේ මේක සාකච්ඡා කරනවා. ඒක රක්ෂණය. ඒ රක්ෂණය වැදගත් වෙන්නේ. ඒ රක්ෂණය වැදගත් වෙන්නේ. ඒ රක්ෂණය වැදගත් වෙන්නේ කියන්නේ ඔයගොල්ලෝ පළවෙනි දවසේ මම ඇහුවාගේ කොහෙන්ද දන්නේ නැහැ ඒවල තියෙන්නේ. ඒ භාණ්ඩ ආශ්‍රය වලට හානියක් කියන්නේ භාණ්ඩ ආශ්‍රය වලට හානියක්. භාණ්ඩ වලට හානියක් වෙන්න පුළුවන්. කොහොමද වෙන්නේ පුතේ? ප්‍රවාහනයේදී හානියක් ප්‍රවාහනයේදී හානියක් වෙන්න පුළුවන්. ඇමරිකාවෙන් නම් මෙහාට එනකොට මොන හරි දෙයක් වෙන්න පුළුවන්. එක්ක බලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වටපටුවට මේ ඇට්ලන්ටික් සාගරය හරහා එන්නේ. ඇට්ලන්ටික් සාගරයේ තියෙනවා මේ මොකද මංකොල්ලකාරය මුහුදු මංකොල්ලකාරයෝ ඉන්නවා. ඇට්ලන්ටික් සාගරයේ තව එකක් තියෙනවා බර්මුඩා ට්‍රයැන්ගල් කියලා අහලා තියෙනව නේද? ඔව්. බර්මුඩා ත්‍රිකෝණේ බර්මුඩා ත්‍රිකෝණයට වුණොත් එහෙම නැව මොකද වෙන්නේ? නැව පිටින්ම නැහැ. නැව මිසින්. හරිද? ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මුහුදු මංකොල්ලකාරයෝ ඉන්නවා. සෝමාලියන් පයිරට්ස්ලා. ඉතින් ඔය ඔක්කොම දේවලින් අපි මේ බාන්න රක්ෂණය කරන්න ඕන ඉන්ෂුවර් කරලා තියාගන්න ඕන. හරි. ඒතර අන්නේ කරුණු ගැන අපි හොඳ අවබෝධයක් තියෙනවා. right. ඊගොල්ලෝ බලමු අපි රක්ෂණයේ ඒකෙදිනේ ඉන්කොටම්ස් කියලා එකක්. රක්ෂණයේදී නෙමෙයි ඉන්කොටම්ස් එන්නේ. ඉන්කොටම්ස් වෙන්නේ පේමන්ට් එකේදී. කොහොමද අපි විවිධ පේ කරන්නේ මොන විදිහටද හැම එකම වෙනවා. ඉන්කොටම් එක කියන්නේ රක්ෂණය, පේමන්ට් එක, බඩු ලෝඩ් කරන එක, අන්ලෝඩ් කරන එක අන්න ඒවා තමයි ඉන්කොටම් වලට එන්නේ. හරි. හොඳයි. ඉන්කොටම් උත් අපි දැන් මේ ටික ඉවර කරලා අපි ඉන්කොටම්ස් වලට බයිනවා. ඊළඟට බලමු සලේඛන ණය ක්‍රියාවලියක වාසි සහ අවාසි මොනවද කියලා. සලේඛන ණය ක්‍රියාවලියේ වාසි සහ අවාසි. එක වාසියක් තමයි ගණිත කවුන්ට් තියෙන වාසිය. භාණ්ඩවල අයිතිය තහවුරු කරන ලේඛන මත පමණක් ගෙවීම සිදු කිරීම. හරි වැදගත් ඒක. ගණිත කවුන්ට් ගෙවන්නේ භාණ්ඩවල අයිතිය තහවුරු කරන ලේඛන මත පමණයි. හරි. ඒකට ඒ මත පමණයි ගෙවීම සිදු කරන්නේ. right? හරියට ලේඛන තිබුණ නැත්නම් එයා ගෙවන්නේ නැහැ. ඊගාවට විගණන කරන තියෙන වාසි මොනවාද? එහෙනම් විගණන කරන තියෙන වාසි ගැනුම් කරගේ ගෙවීමේ හැකියාව මත නොව නිකුත් බැංකුවේ ගෙවීමේ හැකියාව මත විශ්වාසය තිබේ. මේ වැදගත්. ගැනුම් කරගේ ගෙවීමේ හැකියාව මත නෙමෙයි නිකුත් බැංකුවේ ගෙවීමේ හැකියාව මත තමයි ඒගොල්ලෝ විශ්වාසය තියන්න වෙන්නේ. ඒකට හේතුව.
නිකුත් බැංකුව කොහොමද ඒකට මාර්ච් වෙන්නේ? කියන්නේ බැංකුව ගෙවීම සහතික කරනවා. කවුද සාධක කරන්නේ? නිකුත් බැංකුව. නිකුත් බැංකුව ගෙවීම සාධක කරනවා. හරිද? ගැනුම් කරු ගෙවුවත් එකයි නැතත් එකයි. ගැනුම් කරු ගෙවුවත් එකයි නැතත් එකයි. ડોකියුමන්ට්ස් ටික තියනවා නම් හරියට නිකුත් බැංකුව ගෙවනවා. අනේකයි අපි කියන්නේ ගැනුම් කරුගේ ගෙවීම හැකියාව මත නොව නිකුත් බැංකුවේ ගෙවීම හැකියාව මත යනවා වදිනවා කියලා. හරි? ගැන අවාසි කතාව ගැනුම් කරුට තියෙන සමාන අවස්ථාවලදී ණයවර විවෘත කිරීමේදී මුදල් අපයත් ලැබීමට සිදු වෙනවා. මුදල් අපයත් ලැබීමට සිදු වෙනවා. වැදගත්. අයිය අපි මුදල් අපයත් කියන්නේ. එහෙම සල්ලි බ්ලොක් කරගන්න වෙනවා. ඇයි අපි මුදල් අපයත් කියන්නේ? කියන්න බෑ. ඇයි අපි මුදල් අපයත් කියන්නේ? ණයවරය සඳහා ගෙවීම් කරන්න අවශ්‍ය වෙන නිසා. Very good. Very good. අනිත් යන දැනගන්න දුව මොන බැංකුවද කියලා කියන්න මට. ද බැංකුවක නෙමෙයිද? People's Bank එක. ඈ? People's Bank. People. මොකද බ්‍රාන්ච් එක? අලුත්ගම sir. ඈ? අලුත්ගම. අලුත්ගම. Very good. එදු මම වයිස් එකේ මං හිතන්නේ ප්‍රශ්න කීපයකට උත්තර දුන්නා. අන්න එහෙම ඉගෙන ගත්තොත් තමයි ලේසි ඉගෙන ගන්න. මොකද මේ ගොක් අවස්ථාවලදී ණයවර විවෘත කිරීමේදී මුදල් අපයත් තියන්න වෙනවා. මොකද ඇයි මුදල් අපයත් තියන්නේ? අපි දෙනවා ණය නියමයන් සපුරාලන්නේ නම් ගෙවල් ලබන බවට දෙන ගිවිසුමක් තමයි මේ LC එකක් කියලා කියන්නේ. අන්න ඒකින්ද සමහර අවස්ථාවලදී ණයවර විවෘත කරනකොට මුදල් අපයක්මයි අපි ඉල්ලනවා. ඊගාට විකුණුම් කරුට සලේකයන් ණයවරයේ කොන්දේසි වලට අදාළව ලේඛන ඉදිරිපත් කරපොත් ගෙවීම ලබා ගන්න බෑ. හරිද? ඒක විකුණුම් කරුට දෙන අවශ්‍යයි. ඊගාට බලමු සලේකන ණය ක්‍රියාවලියේ බැංකුවේ කාර්යභාරය මොනවද කියලා. සලේකන ණය ක්‍රියාවලියේ බැංකුවේ කාර්යභාරය තමයි ජාත්‍යන්තර වාණිජ ගනුදෙනු පියවීමට සහාය වීම, ඊගාට අදාළ පාර්ශ්වයන්ගේ ආරක්ෂිත භාවය, තුන ණයවරයේ කොන්දේසි වලට අනුකූල නම් ගෙවීම සිදු කිරීම. ණයවරයේ කොන්දේසි වලට අනුකූල නම් විතරයි ගෙවන්නේ. හතර බැංකුව කටයුතු කරන්නේ අදාළ ලේඛන මත පමණයි. භාණ්ඩ එයට අදාළ නොවේ. භාණ්ඩ එයට අදාළ නොවේ. right? දැන් ඔතන DC සයිකල් එකක් තියෙනවා. මම විනාඩි දෙකක් දෙන්නම් පොඩ්ඩක් හැම කෙනෙක්ම හොඳට number 1 2 3 4 ස්ටඩි කරන්න ඊට පස්සේ කතා කරමු. හරි විනාඩි දෙකක් දෙන්න. හොඳට ස්ටඩි කරන්න. දැකද? පළවෙනි එක applicant beneficiary. ඒ දෙන්න අතර තියෙන commercial contract එකක්. වෙළඳ වාණිජ්‍ය ගිවිසුමක් තියෙනවා. ඒ වාණිජ්‍ය ගිවිසුම ප්‍රකාරව අපි ගුවා ඉම්පෝර්ටර් කියන නම තමයි UCP 600 එක අපි ඉම්පෝර්ටර් කියලා කියන්නේ මොකද්ද කියන නම?
මොකක්ද කියන්නේ? අයදුම්කරු. අයදුම්කරු applicant. හරිද? applicant. applicant. මේ විකුණුම්කරුට අපි කියන්නේ අර්ථලාභියා. එයාට තමයි සල්ලි ලැබෙන්නේ. ඒතර මෙයා අර විකුණුම් කිල්ලමත් අරගෙන ඇවිල්ලා මේ ඇප්ලිකේෂන් එක පුරවනවා. ඔයගලන්ට ලැබිලා තියෙනවද? ඒකත් මම අප්ලෝඩ් කළා. LC ඇප්ලිකේෂන් එකක් ඔව් සර්. තියෙනවද? Depo. ඔව් තියෙනවා. ඒවා පුතේ ඊට පස්සේ නම් මම මේ වගේ හෑන්ඩ් අවුට් එකක් පුළුවන් තරම් හොඳයි ඔයගොල්ලෝ පොඩියට හරි මේ PDF එක අන්තිමට කන්වර්ට් කරගෙන හරි print කරලා තියාගත්තාම උගන් ලේසි එතනම notes එක තියාගෙන යන්න පුළුවන්. හරි? මම දැන් ළමයි කට්ටියක් කරලා ඇති. කට්ටිය ඔක්කොම මේ වගේ කරන්න ලේසි. එතකොට applicant ඉන්නවා. එතකොට applicant LC එක හරිනවා. LC එක හැදලා අපි LC එක මේ issuing bank එක නිකුත් බැංකුව අපි යවනවා advising bank එකට. ඒක අපි මේ LC එක යවන්නේ swift transaction එකකින් කරන්නේ. ඒක ගියාට පස්සේ අපි check කරලා බලලා authenticate නම් තහවුරු කරලා තියෙනවා නම් අපි ඒක පිළිගන්නවා. ඊගාවට අපි යාව LC එක අපි advise කරනවා නම්බර 4 LC එක අපි advise කරනවා beneficiary. beneficiary advise කරලා beneficiary බලනවා හරි නේද මම බලන්නේ LC එකනේ. දැන් ඔන්න එයා goods ටික ship කරනවා. පස්වෙනි එක goods ටික ship කරනවා. බාන්න ship කරලා documents එක දෙනවා advising bank එකට. අපි දැන් ඒකට කියනවා ගණදෙනු කරන බැංකුව කියනවා. ගණදෙනු කරන බැංකුව. ඒ ගණදෙනු කරන බැංකුවට සබ්මිට් කරාට පස්සේ අපි ඒ LC එකේ ගාන වේදම කෙලින්ම හරියට තියෙනවා නම් අපි නව ඇඩ්වයිසින් බැංක් එකෙන් අපිට දෙන්න පුළුවන් බෙනිෆිෂරියට අර්ථලාභියට දෙන්න පුළුවන් negotiate if compliant අපි pay කරනවා if compliant අපි pay කරනවා pay කරලා ඒ documents ටික එවනවා issuing bank එකට issuing bank එකට ආවට පස්සේ issuing bank එක බලනවා ආපහු ඒගොල්ලෝ check කරලා බලනවා දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ ලොකු issue එකක් නැහැ එහෙමනම් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ bank එක හරහා applicant inform කරලා ඒ සල්ලි ටික එයාට දෙනවා. හරි. අන්න ඒ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. මේක හොඳට බලන්න. ඉතින් ගිහලා තව පාරක් තව දෙපාරක් තුන් පාරක් මේක බලලා ඉවරලා ඊට පස්සේ මතකින් දීලා බලන්න. ඒකල් බලමු සලේකන ණය අයදුම්පතක් ලද විට සලේකන ණය අයදුම්පතක් ලද විට නිකුත් බැංකුවේ කාර්යය නිකුත් බැංකුවේ කාර්යය මොනවාද අපේ කාර්යය කියන්නේ සලේකන ණය අයදුම්පතක් ලද විට නිකුත් බැංකුවේ කාර්යය ඒක තමයි අනුක්‍රමික අංකයක් ලබා දෙන්නේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් අපි ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. අපි සීරියල් නම්බර් එකක් දෙනවා. අනුක්‍රමික අංකයක් ලබා දෙනවා. ඊට පස්සේ අයදුම්කරුගේ අසල නිර්වද්‍යයි බලනවා. ඒ තාමත් වැදගත්. හරි. අයදුම්කරුගේ අසල නිර්වද්‍යද කියලා බලනවා. මොකද එයානේ පොළොන්දින්නේ ගෙවන්නේ. ඒකින්ද ඊගාවට ආනයන කරුගේ ණයවර ආනයන කරුගේ ණයවර පහසුකම් සෑහෙද යනවලු. මෙයාට මේ දැන්ටත් තියෙන ෆැසිලිටිස් ඇද්ද? ඒ පහසුකම් ඇද්ද? ඒව තමයි බලන්නේ ඊගාවට. ඊගාට විනිමය පාලන නීතිය වලට
අනුකූලද? විනිමය පාලන නීති වලට අනුකූලද? ඊගාවට එනවා හරි විනිමය පාලන නීති වලට අනුකූලද? ඊට පස්සේ ඉන්කෝ නියමයන් හා අදාළ උපදෙස් අනුකූලද යනවා. ඉන්කෝ නියමයන් සහ අදාළ උපදෙස් අනුකූලද යනවා. ඒ ඉන්කෝ නියමයන් අපි කරනවා. ඉන්කෝ නියමයන් මේ පරිදි වෙනස් වෙලා තියෙනවා. මම ඉදත් කිව්වා 2020 තමයි දැන් යන්නේ ඉන්කෝ ටර්ම්ස් ඉන්කෝ ටර්ම්ස් 2020 ඉතින් කලින් තිබුණේ ඉන්කෝ ටර්ම්ස් 2010 දැන් ගොඩාක් බැංකු ක්‍රමක්‍රමයෙන් මේ ඉන්කෝ ටර්ම්ස් වලට එනවා අලුත් එකට එනවා. අපි ඒවා සාකච්ඡා කරනවා ඉන්කෝ ටර්ම්ස් කරද්දී. එතකොට අයදුම්පතේ සීල විස්තර අනංග යනවා. හරි? අයදුම්පතේ සීල විස්තර අනංගද කියලා අපි බලනවා. ඊට පස්සේ උපදේශ නිවැරදිද? දිනතර උපදේශ නිවැරදිද? පරස්පර විරෝධී නොවේද? පරස්පර විරෝධී නොවේද? නෛතික ගැටලු තිබේද? යන්න සහ ඒවා පරීක්ෂා කර අවශ්‍ය නම් අයදුම් කරගෙන වැඩි විස්තර විමසීම. තේරුණා නේද? භාණ්ඩවල ප්‍රමාණය විස්තර සහ ඒකක මිල යෙදී කියලා බලන්න. ගෙවීම සිදු කරන ක්‍රමය ඒක දුටුවනද කල්පසුවද පරිග්‍රහණයෙන්ද එහෙම නැත්නම් ගනුදෙනු කිරීමෙන්ද? හරි? එතකොට ඒ ගෙවීම සිදු කරන ක්‍රමය මොකද මේකේ දුටුවන කියලා කියන්නේ? දුටුවන උදාහරණයක් දෙන්න බලන්න. ගෙවීම සිදු කරන ක්‍රමය දුටුවන කියලා කියන එකට උදාහරණයක් දෙන්න බලන්න. දැන් දුටුවන කියන්නේ මොකද්ද? මම කවුරුත් කතා කරන්නේ නැහැ. මටත් කම්මැලි ගන්නන්නේ. හරි? ණයවර ලිපිය දැක්ක දුටුවන ගමන් කියන්නේ. හා? ණයවර මොකද? ලිපිය දැක්ක ගමන් ගෙවීම් කිරීම. on site payment. මට ආවේ නැහැ හරියට උත්තරේ. කියන්න බෑ. තව කෙනෙක් ගෙවිලි ඉදිරිපත් කළ වහාම ගෙවීම් කිරීම. අපද ගෙවිලි ඉදිරිපත් කළ වහාම ගෙවීම් කිරීම. මේ විදිහට ඉදිරිපත් කළ වහාම මේ කරේ. ඔව් මොකක්ද සයිට් ටෙල්ස් එක සයිට් කියන්නේ? ඒ කියන්නේ මෙහෙම ડોකියුමන්ට්ස් ටික හම්බුනාට පස්සේ රිලීස් එතනදී පේමන්ට් එක අපි කරන්න ඕනේ ෂිප්මන්ට් කරපු සප්ලයර්. ඔව් හරි. ඒ කියන්නේ දුටුවන කියන්නේ අපි ડોකියුමන්ට් එක එවනවා ඒක සයිට් ඩ්‍රාෆ්ට් එකක් තියෙන්නේ. ඒක දැක්ක ගමන් අපි ඒක ඇක්සෙප්ට් කරලා ඒක මේකෙන් එවන්න ඕන මේ පේමන්ට් එක අපි කරන්න ඕන. හරි. කල්පසුව කියන්නේ නිශ්චය කරන දිනක ගෙවීම. නිශ්චය කරන අපද? දිනක ගෙවීම. දක්වා ඇති දිනක වද? ගෙවීම. LC එකට මේ යූසන්ස් පීරියඩ් එකක් දෙනවා. ඔව්. ඒ පීරියඩ් එක තුල ඉදිරි නිශ්චය දිනයකදී ගෙවීම. හරි? ඊගොල්ලෝ ප්‍රතිග්‍රහණය
මොකද ප්‍රතිග්‍රහණය කියන්නේ? acceptance. මොකද ප්‍රතිග්‍රහණය කියන්නේ? දැන් අපි කීටේ ණයවර සහ ඒවට අදාළ සහයකික සලකලා බලන අර ඒ ඇප්ලිකේෂන් එක අපි ලැබුණට පස්සේ නිකුත් බැංකුවෙන් ස්විෆ්ට් මාර්ගයෙන් අපි යවනවා ඒ ඇප්ලිකේෂන් එක ඇඩ්වයිසින් බැංකුවකට ඇඩ්වයිසින් බැංකුවට ඇරියට පස්සේ ඒගොල්ලෝ සලකා බලන කරුණු මොනවද කියලා බලමු. එකක් තමයි ණයවරේ දෘශ්‍යමාන සත්‍යතාව පිළිබඳ සෑහීමකටපත් වීම. ණයවරේ දෘශ්‍යමාන සත්‍යතාවය apparent authenticity අපිට දැක්ක ගමන් ණයවරය මේක හරි දෙයක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. සත්‍යද නැද්ද කියන එක. දැන් ස්විෆ්ට් එකෙන් එනකොට ස්විෆ්ට් කෝඩ්ස් වලින් ඇවිල්ලා අපි LC එකක් අරින්නේ MT700 කියන Swift message type එකට තමයි එවන්නේ. MT700 කියන Swift message type එකේ තමයි LC එකක් අපි යවන්නේ. ඒතර ඒ LC එක යවුවට පස්සේ MT700 කියන්නේ auto authenticator. ඒ කියන්නේ සත්‍යයි. ඒ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. authenticated type එකක් LC එකක්. ඒක අපි වැදගත්. නැත්තම් එන්නේ වෙන හොර බැංකු වලින් අපිට එන්න පුළුවන් දේවල්. දැන් ඊයේ පෙරේදා දැක්ක නේද මේ අඹුල්දිනේ හන්දියේ මොකද්ද මේ කම්පැනි එකක් ත්‍රිවිධ සංගමේ සභාපතිට ගහලා මරලා ඔයගොල්ලෝ දැක්ක නේද ඊයේ පෙරේදා නිවුස් වලට? දැක්කද නැද්ද? ඔව් දැක්කනේ. එතකොට එතෙන්දී මොකද වෙලා තියෙන්නේ? ඊයේ සෙන්ට්‍රල් බැංක් එකේ ගාවන කතා කරලා කියනවා. ඒක අපි ඒගොල්ලෝ අපිත් එක්ක රෙජිස්ටර් වෙලා නැහැ. ඒකෙන්ද අපිට ඒකට වගකීමක් ගන්න බෑ. ඉතින් මේ ෆයිනෑන්ස් කම්පැනි එක ඒකේ සත්‍යතාවය ගැන ඒගොල්ලන්ගේ සත්‍යතාවය ගැන අපිට යම් කිසි පැහැදිලි කිරීමක් නැහැ. හරිද? ඒතර දෘශ්‍යමාන විදියට කවුරුත් දැක්ක පළියට ඒකනේ ත්‍රිවලකාරය එතෙන්ට ගිහිල්ලා ලීසින් අරන් තියෙන ලාභයට ලේසියට ගියාම ඒගොල්ලෝ හිතනවා මේක ලීසින් කම්පැනි එකක්. දෘශ්‍යමාන විදියට මේක පුළුවන් කරන්න. ඉතින් අන්තිමේදී සමාරු යටනවා. ඒ වගේ අපේ LC එකත් අපි බලන්න ඕන මේක හරියට ඔතෙන්ටිකේටඩ් එකක්ද කියන එක. මොකද ඒක උඩ තමයි අපි බඩු යවන්නේ, ඒක උඩ තමයි අපි ගෙවන්නේ. පළවෙනි දේ ඒක. ඊගාවට ණයවරේ කල්ලිකුත් වී නැද්ද යනකොට. දැන් අපි LC එකේ එක්ස්පයරි ඩේට් එක කල්ලිකුත් වෙන දිනේ අපි හිතමු අද ඇවිල්ලා ජූනි 13ද? ඔව් ජූනි 13 අද. ඒතර ජූනි 13 වෙනිදාට මේ අපේ LC එක අරිනවා. දාරයට හම් වෙන්නේ ජූනි 13 නැත්නම් 14. ඒක හම් වෙනවා එයාට හම් වෙලා ඊගාවට බැංකුවේ අරින්නේ 15 වෙනිදා 15 ජූන් වල තමයි බැංකුව අරින්නේ. ඒ බැංකුව ඇරියාම මේ LC එකේ එක්ස්පයරි ඩේට් එක 15 ජූන් එදාමයි. දැන් එතකොට අල්ගොන්ට මේක අර කස්ටමර්ට ඇඩ්වයිස් කරලා ඒ මිනිහා මේක දිහා බලලා ඔක්කොම ඉගෙනගෙන මේ බාණ්ඩ ටික නැවත කරන්න බැරි වෙනවා එක්ස්පයරි ඩේට් ගන්නේ. මේ ණයවරේ already expired. හරිද? ඒකින්ද අපි ඒවා බලන්න ඕන ඇඩ්වයිස් කරන්න හරි. ඊගාවට අදාළ භාණ්ඩ ආනයනයට තහනම් නොවේවා වීම. අදාළ භාණ්ඩ ආනයනයට තහනම් නොවේවා වීම. narcotics ඒ වගේම ඒ කියන්නේ මත්ද්‍රව්‍ය, arms and ammunitions ආයුධ වගේ දේවල් අපි ගෙන තහනම්. හරිද? එතකොට අපි ඒවා තහනම්ද නැද්ද කියලා අපි දැනගන්න ඕන. නිකුත් බැංකුව සහ එම රට ජාත්‍යන්තර සම්බාධක රහිත වීම. very important.
ඉෂුවින් බැංක් එකයි ඒ රටයි ජාත්‍යන්තර සම්බාධක වලින් රහිත වෙන්න ඕන. වෙලා ජාත්‍යන්තර සම්බාධක තිබ්බනම් ප්‍රශ්නයක් එනවා. නිකුත් රටෙන් තමයි සල්ලි ටික යවන්න ඕනේ එක්ස්පෝර්ට්ට. එක්ස්පෝර්ට් සල්ලි ටික යවනකොට යවන්න හම්බ වෙන්නේ නැහැ සම්බාධක තිබුණොත්. ඒවා මේ ෆ්‍රීස් කරගන්නවා. ෆ්‍රීස් කරන එක ගල් අපි සාමාන්‍යයෙන් සරල ව්‍යවහාරය අපි කියන්නේ ගල් වෙනවා. හරි? යව ගන්න බැරි වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඉරානයේ සම්බාධක තියෙනවා. United Nations සම්බාධක තියෙනවා. UN US එකේ සම්බාධක තියෙනවා. හරිද? ඇමරිකාවේ කිසිම දෙයක් ඉරානයේ බැංකු වලින් කරන්න බෑ. ඒකම ඒක US ගවර්න්මන්ට් එකක් දාලා තියෙනවා. United Nations උත් දාලා තියෙනවා. US UN sanctions. එතකොට මේ sanctions තියෙනවා නම් ඒ තියෙන රටේ මේ පේමන්ට් එක කරගන්න බැරි වෙනවා. ඉතින් ඒකෙන්ද අපි බලන්න ඕන මේ නිකුත් බැංකුව ඒ වගේම ඒ නිකුත් බැංකුව අදාළ රට වලට සම්බාධක තියෙනවද නැද්ද කියන එක. ඊගොල්ලෝ තහවුරුවක් අවශ්‍යද නැද්ද යනවා. තහවුරුවක් අවශ්‍යද නැද්ද යනවා. දැන් මේ LC එකේ පේමන්ට් එක කරන්නේ අන්තිමට අවසාන ගෙවුම අවසාන පුද්ගලයා කවුද? ගණිතන කළත් නැතත් මොනවා කළත් එක බැංකුවක් තියෙනවා. ඒ බැංකුවේ ගෙවීමේ වගකීමෙන් බේරෙන්න බෑ. කවුද? ඒකල තමයි මුලදීම පොරොන්දු දෙන්නේ. අපි කියනවායි කියලා. මොකද බැංකුව? නිකුත් අවද? ඉෂුවින් බැංක්. ඉෂුවින් බැංක්. ඉෂුවින් බැංක් කියලාද කිව්වේ? හරි. ඉෂුවින් බැංක් කියන උත්තරේ හරියටම හරි. හරිද? නිකුත් බැංකුව ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ. හැබැයි මේ නිකුත් බැංකුව තියෙන රට අපි හිතමු මොනවාරි සම්බාධක තියෙනවා. එහෙම නැත්නම් ඒ රටේ යම් මේ ප්‍රශ්න හින්දා අපිට ෂුවර් එකට සල්ලි ලැබෙයිද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා අර එක්ස්පෝර්ට් එකේ රටේ තව මුද බැංකුවකින් තහවුරුවක් ඉල්ලනවා. මොකද එක්ස්පෝර්ටර් ෂුවර් නැහැ මේක සල්ලි ටික මට ගන්න පුළුවන් වේද කියලා. එයා අන්තිමට තහවුරුවක් ඉල්ලනවා. ඒ තහවුරුවක් ඉල්ලුවම අපි දෙන්නේ එම බැංකුවට අර එක්ස්පෝර්ට් එක රටේම තව බැංකුවක් කන්ෆර්ම් කරනවා. ඒගොල්ලෝ තහවුරුවක් එක්කලා කියනවා බය වෙන්න එපා මේක අපි ගෙවන්නම් කියලා. එතකොට එක්ස්පෝර්ට්ට මේ නොදන්න රටක නොදන්න බැංකුවකින් එන තහවුරුවක් වගේ නෙමෙයි තමන්ගේ රටේ තමන් දන්න බැංකුවකින් ඒ තහවුරු ලැබුණාම එයාටත් හැපි. නැත්තම් යන්නේ එයාට රටවල් ගන්න යන්න එනවා අර බැංකු හොයාගෙන. ඉතින් ඒකෙන්ද මේ තහවුරුව කියන එක තමයි වැදගත්. මේ තින්දී පැත්තකින් ලියා ගන්න මම ඒක මේ ඔක්කොම නෝට්ස් print කරලා තියාගත්තා නම් ලේසි ඔයගලන්ට නෝට්ස් ලියා ගන්න ඕන තැන් වල තියා ගන්න පුළුවන්. UCP 600 article 7 එක කියවන්නේ article 9 එක කියවන්නේ 10 11 12 ලැබෙන්න. සලේකන ණයවරේ වටිනාකම අසාමාන්‍ය ලෙස විශාල අගයක් ගැනීම. සලේකන ණයවරේ වටිනාකම අසාමාන්‍ය ලෙස විශාල අගයක් ගැනීම. උදාහරණයක් වශයෙන් අපි කියනවා $2 million. $2 million තමයි LC එකේ
වටිනාකම US dollars 2 million. US dollars 2 million. හරියටම 2 million වෙන්න පුළුවන්ද? හරියටම 2 million වෙන්න පුළුවන්ද? දැන් බලන්න LC එකක් ගත්තාම LC එකේ භාණ්ඩවල මිලක් තියෙනවා. භාණ්ඩ මිල. එක ඒකකයක් රුපියල් 100යි ඊළඟ ඒකක 50000 ඒකක ලක්ෂ 5කට කීයද? සිම්පල් එරිත්මැටික් තියෙන්නේ. භාණ්ඩ මිලේ එනවා. ඒතකොට නව ගාස්තු වෙනවා. නව ගාස්තු වෙනවා. හරි. ඊට පස්සේ එනවා අපි එක එකනට දෙන ටිප්ස් සරාමයේ ඔක්කොම ටික එනවා. ඒ ඔක්කොම අහවම මෙන්න මේ සේරම ඒව එකතුව සමානයි US dollars 2 million වෙන්නම පුළුවන්. 2 million කියන්නේ 2.0.0.0.0. අනේ අමාරුයි නේද? මේ රවුන්ඩ් ෆිගර් එකක් හරියට මෙන්න කොහොමද කියලා. මේක අපි බලන්න ඕන හැම ඉස්සෙම සැකයෙන් බලන්න ඕන. සැකයෙන් බලලා බලනවා අපිට මේ කරන්න පුළුවන්ද බැරිද කියන එක. ඊගාවට කර හැකිද? එනවා. අයවලේ අද සහ කොන්දේසි ක්‍රියාත්මක කර හැකිද? එනවා. ගද්දී කියන්නේ. දැන් අතර අපි කතා කරලා හිටියේ සලේකන ණයවරේ වටිනාකම අසාමාන්‍ය විශාලාගයක් ගැනීම, ණයවරේ පදහ කොන්දේසි ක්‍රියාත්මක කර හැකිද යන වගේ පදහ කොන්දේසි ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන එක. අන්න ඒකත් ඉතාමත් වැදගත් දෙයක්. හරි. ඒ කියන්නේ සමහර වෙලාවට අපි කියනවා ණයවරේ එක පදයක් තියෙනවා, එක කොන්දේසියක් තියෙනවා. මේ ණයවරේ සල්ලි ගෙවන්න නම් ඒ රටේ අපි හිතමු මේ ප්‍රමිති ආයතනෙන් සර්ටිෆිකේට් එකක් ආවොත් විතරයි ගෙවන්නේ. ප්‍රමිති ආයතනයේ සර්ටිෆිකේට් එක මත තමයි අපිට ගෙවන්න වෙන්නේ. නමුත් ඒ වගේ කන්ඩිෂන් එකක් දැම්මහම දුටුවන ගෙවීමක් නම් දුටුවන ගෙවීමේ නියම අර්ථයෙන් වචනේ අර්ථයෙන්ම දුටුවන ගෙවීමක් වෙන්නේ නැහැ. මොකද ඊට වඩා වෙන කන්ඩිෂන් එකක් මේ අස්සෙන් ගහලා ප්‍රමිති ආයතනයේ සාතිකයකුත් ඕනයි කියලා. හරි. ඒ වගේ දේවල් අපි පුළුවන් තරම් අවොයිඩ් කරන්න ඕන. ඊකට රක්ෂණ අවශ්‍යතාවය ණයවරේ සඳහන් වෙන්න ඕන. රක්ෂණය කොයි විදිහට දෙන්න ඕනේ? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ අහලා පුරුදුකින්ද කියන්න බලන්න මේ සාමාන්‍යයෙන් රක්ෂණය අපි ගන්නේ 100ට කොච්චරද? 100%ක්ද? 150ක්ද? 110ක්. 110 very good. 110. මොකද foreign exchange fluctuations වලට උච්චා වචන වීමකට ඉඩ තියලා 110ක ඉන්ෂුරන්ස් එකක් අපි ගන්නවා. right? right. Okay, presentation එක යන්නේ ඊගව එකට. හරි. ඔයගොල්ලෝ ගාව presentation එක තියෙනවා. ඔයගලන්ට බලන්න පුළුවන්ද මේ ඊගව slide එක දැනුම් දෙන බැංකුවේ කාර්යභාරය සහ වගකීම් මට ඒක ගන්න බෑ.
උගන්න පේනවද? උගන්න ගන්න පුළුවන්ද? උගන්න බැයිද? ඔව් සර් තියෙනවා. උගන්න තියෙනවා. ඔව් තියෙනවා. ඔව්. මට ඒක එන්නේ නැහැ. දැන් මම ඊගාවට යන්නේ දැනුම් දෙන බැංකුවේ කාර්යභාරය සහ වගකීම කියන ස්ලයිඩ් එකට. right? එතකොට දැනුම් දෙන බැංකුවේ කාර්යභාරය සහ වගකීම ගැන කතා කරද්දී අපි බලන්න ඕන ණයවරය දැනුම් දෙන ක්‍රමය මොකක්ද කියන එක. දැන් නිකුත් බැංකුවෙන් අනිත් මේ දැනුම් දෙන බැංකුවට ණයවරය ලැබුණා, ස්විෆ්ට් එකෙන් ලැබුණා. දැන් අපි කොහොමද අපේ කස්ටමර්ට මේක දැනුම් දෙන්නේ? අපේ කස්ටමර්ට ස්විෆ්ට් එකෙන් යන්නේ නැහනේ. අපි යාට ටෙලිෆෝන් කරලා කියනවා මෙන්න එහෙම නැත්නම් ඩියුමන්ට් දාලා කියනවා මෙන්න ඔයාට LC එකක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා අරන් යන්නේ කියලා. ඒතර අපේ ගාස්තු ගෙවලා ඒගොල්ලෝ එක අරන් යනවා. ඊගාවට ඒහා අදාළ සංශෝධන සහ ගාස්තු යම් කිසි සංශෝධන එහෙම නැත්නම් ගාස්තු ගන්න තියෙනවා නම් අපි ඒවත් අරගෙන තමයි මේ LC එක ඔරිජිනල් LC එක දෙන්නේ. එතකොට ණයවරය ස්විෆ්ට් ක්‍රමයෙන් ලැබුණේ නම් ඒ සත්‍යතාව පිටවන්ද සෑහීමකට පත් වෙන්න පුළුවන් අපිට. අර්ථලාභයගේ අවංකභාවය පිළිබඳ සෑහීමකට පත් වීම. අර්ථලාභයගේ අවංකභාවය පිළිබඳ සෑහීමකට පත් වීම. දැන් අපි සාමාන්‍යයෙන් හැම මොකක්ද ඒකට කියන්නේ මේ අර්ථලාභයක්ම ගත්තාම අපි බලන්න ඕන මේගොල්ලෝ සත්‍ය පුද්ගලයෝද කියන එක. අවංක පුද්ගලයෝද කියන එක. ඒක අපිට බලන්න පුළුවන්. මේ know your customer KYC. ඒ KYC procedure එකට ගිහිල්ලා අපි බලනවා මෙයා හොඳ කස්ටමර් කෙනෙක්ද කියලා. එහෙම නැත්නම් ඉතින් අපිට LC එකක් ඇඩ්වයිස් කරන්න දෙනවා නිකුත් බැංකුවෙන් පාකිස්තානයේ තියෙන බැංකුවකින් ඇරලා. පාකිස්තානයේ බැංකුවකින් LC එකක් ඇරලා අපිට එනවා LC එක. දැන් මගේ කස්ටමර් තමයි ලංකාවේ ඉන්න මේ ලොකුම කුඩු බිස්නස් කාර්යය. ලංකාවේ ඉන්න ලොකුම කුඩු බිස්නස් කාර්යය. හරිද? අපි හිතමු අපේ ආදරණීය චූටි හරි සුදා හරි මොනවා එකක් කියලා අපි කියනවනේ. අන්න ඒ වගේ චූටි කියන නමට එවන්නේ. චූටි කියලා කිව්වට මේ වෙන නමක් තියෙන හොඳ නමක් තියෙන්නේ. නමුත් අපි දන්නවා බහුලව මෙන්න මේ චූටි කිව්වම මට මේ මනුස්සයා තමයි එන්නේ කියලා. මෙයා තමයි චූටි කියන්නේ කියලා. එතකොට දැන් අපිට ටිකක් පොඩි ප්‍රශ්නයක් එනවා මේ මිනිස්යාගේ අර්ථලාභයගේ අවංකභාවය පිළිබඳ සෑහෙනකට පත් වෙන්න බැරි වෙනවා. මෙයා නීති විරෝධී වැඩ කරන කෙනෙක්. ඉතින් එතෙන්දී අපිට පුළුවන් කිසිම දැනුම් දෙන බැංකුව වශයෙන් අපිට කිසිම there's no responsibility that we have to do it කියන එක. අපි මේක කළ යුතුමයි කියන එක නැති වෙනවා. අපිට කැමති නම් තමයි අපි මේක ඇඩ්වයිස් කරන්නේ. මම කැමති නැත්නම් මේ මනුස්සයත් එක්ක මගේ බිස්නස් එක තියාගන්න මම කියන නිකුත් බැංකුවට කියනවා මම මේක ඇඩ්වයිස් කරන්නේ නැහැ කියලා. එතකොට ණයවරේ නිකුත් බැංකුව සහ නියෝජිත සම්බන්ධතා නොමැති වීම. දැන් නිකුත් බැංකුවත් එක්ක අපිට මේ ඒජන්සි අරේන්ජ්මන්ට්ස් තියෙන්න ඕන. ඒජන්සි අරේන්ජ්මන්ට්ස් තිබ්බේ නැත්නම් අපිට LC එකේ ඔතෙන්ටිකේෂන් එකවත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒකම ණයවරේ UCP 600 හා සැපදී නොවේ. ණයවරේ UCP 600 එක්ක සම්බන්ධ වුණේ නැත්නම් subject to UCP 600 කියලා ගහලා තිබුණේ නැත්නම් එහෙනම් UCP 600 යටතේ තියෙන මේ නීති රීති වලට අනුකූල වෙන්නේ නැහැ මේ ණයවරේ. ඉතින් අපි මේ වගේ දේවල් ඇඩ්වයිස් කරන එකෙන් වළකින්න ඕන. හරි. ඊගව ස්ලයිඩ් එකට යන්න මට යන්න විදියක් නැහැ. බලන්න මේ
රයිට්. ඔයගොල්ලෝ යන්නකෝ බලන්න ඊගව ස්ලයිඩ් එකට ණයවර සහ ඒවට අදාළ සංශෝධන දැනුම් දීමේ ක්‍රියාවලිය. එතකොට ඒ අතරේ අපිට අපි සාකච්ඡා කරන්න ඕන UCP 600 එකේ ආටිකල් 9. ආටිකල් 9 එක කියවන්න ඕන. හරි. දැන් මට ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා මම දන්නවා ෂුවර් එකටම මේ තියෙන ක්ලාස් එකේ දැන් ඉන්න 49ම print කරලා නැතුව ඇති UCP 600. දැන් ලබන සුමානේ ක්ලාස් එකට කලින් මේ ඔයගොල්ලෝ හැම කෙනෙක්ම UCP 600 එක print කරලා ළඟ තියාගෙන පාඩම් කරන්න. එහෙම නැත්නම් අපිට අමාරුයි කරගන්න. දැන් URC 522 එකේ පාඩම් කරන්න පටන් අරගෙන තියෙනවද? පටන් ගන්න තියෙනවද? ඔව් සර්. ඔව්ද නැද්ද? ඔව්. ඔව්. මට කමන්නේ දැන් ඔව් වෙනත් එක නෑ වුණත් එකයි නැත්තම් ඉතින් නෑ වෙයි. එච්චරයි වෙන්නේ. හරිද? ඒකෙන්ද ඔයගොල්ලෝම මේක තියාන පාඩම් කරන්න ඕන. ඒ මොකද මේකෙත් තව UCP 600 එකේ අනිත් වැඩි දිගයි ආටිකල් 39ක් තියෙනවා. දිග ආටිකල්. එතකොට අපිට තව අමාරු වෙනවා. දැන් දෙපාන්දරට එකයි කැමරට පෙර ඒකට රැට නින්දට යන්න පෙර අනිත් එකකින් අඩු ගන්න වගන්ති දෙකක්වත් කියවන්න ඕන අනිවාර්යයෙන්ම. හරි. දැන් ඒක මොනවද ප්‍රශ්න තිබුණත් ඒක බලන්න ඕන. දැන් බලන්න ණයවර සහ ඒවට අදාළ සංශෝධන දැනුම් දීමේ ක්‍රියාවලිය UCP 600 ආටිකල් 9 එක පරිශීලනය කරන්න. ණයවරය තමන්නා ගනුදෙනු කරන නියෝජිත බැංකුව මගින් ලැබී ඇද්ද යනවද? ඒක චෙක් කරලා බලන්න ඕන. මේ අපේ අපිට එක්ක ඒජන්සි ඇරේන්ජ්මන්ට්ස් තියෙන බැංකුවකින්ද මේක ණයවරේ ලැබිලා තියෙන්නේ කියන එක. මේ දෘශ්‍යමාන සත්‍යතාව පිළිබඳ සෑහීමකටපත් වෙන්න ඕන. අපි නිතරම කියනවා දෘශ්‍යමාන සත්‍යතාව. ඊගාට දැනුම් දෙන බැංකුව තහවුරු කරන බැංකුවක් නොවේ නම් එසේ ණයවරය හා සංශෝධන දැනුම් දීම මගින් ණයවරය මත ගෙවීම හෝ ගනුදෙනු කිරීමේ වගකීමට නොබැඳේ. හරි වැදගත් දෙයක්. දැනුම් දෙන බැංකුව තහවුරු කරන බැංකුවක් නොවේ නම් එහෙත් තහවුරු කරන බැංකුවක් නොවේ නම් නිකන් just advising bank නම් අපි එතනින් යාට මේක කිසිම වගකීමක් ගන්නෙ නැහැ. අපි ඒකට ලියන්නේ මේ ඇඩ්වයිස් කරන්නේ කස්ටමර්ට අපි ඉංග්‍රීසියෙන් ගහනවා දාලා යවනවා without any responsibility on our part. Without any responsibility on our part, we will advise this letter of trade to you here. For your action, without any responsibility to our part. මට මේකේ වගකීම මම ගන්නෙ නෑ කියන එක පැහැදිලිවම අපි කියනවා. අපි වගකීම ගන්නෙ මොන අවස්ථාවේදීද? අපි නිකුත් බැංකුව වෙනුවට ඕන් වෙනුවෙන් ඔවුන්ගේ නියෝජිතෙක් වශයෙන් අපි තහවුරුවක් කළොත්. එනේ confirmation එකක් add කරනවා. confirmation add කරොත් විතරයි අපි මේ එකේ වගකීම ගන්න. දැනුම් දීම බැංකුවේ බලයලත් අත්සන් සහිත වීම. දැනුම් දීමක් කරනකොට බැංකුවේ බලයලත් අත්සන් කරන්න ඕන. නිකන් ක්ලාරකුල මේගොල්ලෝ අත්සන් කරන්න බෑ. ඒක අත්සන් කරනනේ authorized secretary කෙනෙක් අත්සන් කරන්න ඕන. ඊගවට ණයවර දැනුම් දීම සඳහා දැනුම් දෙන බැංකුවට හෝ දෙවන දැනුම් දෙන බැංකුවක සේවය ලබා ගන්න බැංකුවක් සංශෝධන දැනුම් දීම සඳහා එම බැංකුවට යුතුයි. හරි. එතකොට ඒ කියන්නේ අපි LC එකක් අපි අරිනවා LC එක අරලා උදාහරණ ගමු අපි නිකුත් බැංකුව HNB බැංකුවේ නිකුත් බැංකුව ඒක ඇරලා යවනවා
HSBC Dubai. HSBC Dubai වලට තමයි යන්නේ. ඒතර HSBC Dubai කියන්නේ දැනුම් දෙන බැංකුව. මේක ඇවිල්ලා issuing bank. මේක issuing bank එක. මේක advising bank එක. දැනුම් දෙන බැංකුව. හරි. දැන් එහෙම තියෙද්දී ඔන්න දැන් එනවා මේ LC එකට amendment එකක් සංශෝධනයක් එනවා. ඒ සංශෝධනය හැම දැන් මේ මිනිස්යාගේ මේ advising bank එක උනාට අර එහෙ ඉන්න කස්ටමර්ගේ බැංකුව HSBC Dubai නෙමෙයි. අපි හිතුව මේ එහාගේ බැංක් එක කස්ටමර්ගේ බැංක් එක Bank of Russell Khimah. RAC bank කියලා අපි කියනවා RAC. RAK bank. RAC bank. RAC bank එක තමයි ආගේ බැංක් එක. ඉතින් ඒතකොට අපි මේ advice කරන බැංක් එක ආපහු RAC bank එකට යනවා. උන එයාගෙන් එනවා කස්ටමර්ට යනවා. එයාගෙන් කස්ටමර්ට යනවා. උන මේ විදිහට තමයි මේක යන්නේ. දැන් ඊට පස්සේ මේකට amendment එකක් ආවම මේ කස්ටමර් දන්නවා මෙයාගේ account එකේ තියෙන්නේ RAC bank එකේ. ඒතකොට RAC bank එකේ යන්නේ මේ HSBC Dubai හරහා. අපි මොකටද මේක හරහා යන්නේ? මෙයා කෙලින්ම advice කරනවා RAC bank එකට. මෙයා කෙලින්ම advice කරනවා RAC bank එකට. වැඩි ඉවරයි. නමුත් එහෙම කරන්න බෑ. මේ කලින් ඔරිජිනල් එක ගියේ HSBC Dubai හරහා නම් මේ යන්න ඕන කොහොම සේරම මේ සංශෝධන මේ ඔක්කොම සංශෝධන යන්න ඕනේ එළින්ම HSBC Dubai හරහා තමයි යන්න ඕනේ. පැහැදිලි නේද? ඒක තමයි කියන්නේ මේ නාමර දැනුම් දීම සඳහා දැනුම් දෙන බැංකුව හෝ දෙවන දැනුම් දෙන බැංකුවක සේවය ලබා ගන්නා බැංකුව සංශෝධන දැනුම් දීම සඳහා එම බැංකුවේම සේවය ලබාගත යුතුයි. right? තමයි පිටි කැලලත් අපි ඒකත් ඉවර කළා නෝ අපිට දැන් ගොඩක් මෙසේජ් එනවා. ණයවර දැනුම් දීමේ ක්‍රියාවලිය තවදුරටත් ඊගාව ස්ලයිඩ් එක ණයවරයක් හෝ සංශෝධන දැනුම් දීම සඳහා තමාට ලැබුණු ඉල්ලීම ඉටු කිරීමට යම් බැංකුවක් කැමති නොවේ නම් නොපමාව ඒ බව නිකුත් බැංකුවට දැනුම් දිය යුතුයි. නොපමාව ඒ බව නිකුත් බැංකුවට දැනුම් දිය යුතුයි. ඒක සංශෝධනයක් හරි එහෙම නැත්නම් ඔරිජිනල් එකක් හරි දැනුම් දෙන්න අපි කැමති නැත්නම් අපිට බලෙන් දෙන්න බෑ. ඊට පස්සේ ඒක නිකුත් බැංකුවට ඒක කියන්න ඕන කෙලින්ම. තහවුරු කරන බැංකුවක් මගින් සංශෝධන වලට තහවුරු එක් කිරීමට කැමති නම් එම සංශෝධන තහවුරුකින් තොරව අර්ථලාභයට දැනුම් දෙන්න. අර්ථලාභයට දැනුම් දිය හැකියි. නමුත් ඒ බව නොපමාව නිකුත් බැංකුවට දැන්විය යුතුයි. තහවුරු කරන බැංකුවක් මගින් සංශෝධන වලට තහවුරුවක් එක් කිරීමට අකමැති නම් එම සංශෝධන තහවුරකින් තොරව අර්ථලාභයට දැනුම් දෙන්න පුළුවන්. හැබැයි අරගොල්ලෝ බලන් ඉන්නවා අපි කන්ෆර්මේෂන් ඇඩ් කරයි කියලා. ඒකෙන්ද අපි කන්ෆර්මේෂන් ඇඩ් කරන්නේ නැත්නම් පැහැදිලිවම කියන්න ඕන කන්ෆර්මේෂන් ඇඩ් කරන්නේ නැහැ කියලා. right? හරි. ඔක එනවා UCP 600 article 9 10 ඔය ටික කියවලා බලන්න. දැන් homework වලට මම ඔයගලන්ට දෙන්න කැමති මේක තමයි homework එක. අර UCP 600 එක print කරගෙන ඒකේ එකේ සිට 10 දක්වා 10 ඇතුළුව එකේ ඉඳන් 10 ඉවර වෙනකම් 10 ඉවර වෙනකම් සේරම වගන්ති ටික කියවන්න. සියලුම වගන්ති කියවන්න. මේක හොඳම නෝට් එකක් වෙනවා. උගන්ට අද ඉගෙන ගත්ත එකේ ආටිකල් 8 9 10 කියන්නේ හොඳ නෝට් එක. ඒ අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා. ඊට අමතරව යම්කිසි ප්‍රශ්නයක් උගන්ට මේකෙදි පැන නැගුණොත් දැන් මම මට තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ ළමයිව
කන්ටැක්ට් කරගෙන එන එක. ඔයගලන්ට සමුද එපා අඟහරුවාද බදාදා 30ට නම් ඔයගොල්ලෝ මේවා පාඩම් කරද්දී යම්කිසි ගැටලුවක් ආවොත් මේ දුර පුතාලට පුළුවන් ඕනනම් මම මගේ නම්බර එක කියන්නම් කෝල් එකක් දෙන්න මට ෆ්‍රී වෙලාවක නම් මම කතා කරන්න. මොකක් වෙලාවට මට ෆ්‍රී නමුත් මම මගේ මීටින්ග්ස් එහෙම නැති වෙලාවකට මගේ අහන්න. එතකොට උගන්න පර්සන් ඔයගලගේ සෙල්ෆ් ඉන්ටරැක්ෂන් එක දීලා මේ ක්ලාස් එකේ මගේ ක්ලාස් එකේ ළමයි එලා කතා කරලා ඒ අවශ්‍ය දේවල් verifications තියෙනවා ආගන්න. උගන්න ඕනනම් ලියාගන්න මගේ නම්බර එක කැමති අය 077 613 5985 5985 5985 එතකොට උගන්න කෝල් එකක් දීලා අන්න හැබැයි මේවා වැදගත් ඒවා කතා කරලා අපි ඉගෙන ගන්න එක. පාඩම් කරගන්න නම් වෙනවා. ආටිකල් 5 ආටිකල් 2 ආටිකල් 6 7 8 9 10 ඔය ඔක්කොම හරි වැදගත්. විභාගෙට එන්න පුළුවන් ආටිකල්ස්. ඒකෙන්ද තව ගොඩක් එන්න තියෙනවා. නමුත් අපි දැන් කැලෙන් කැල ගියා නම් ලේසි ඉගෙන ගන්න. හරි? හරි. දැන් එහෙනම් අදට මම ඉතින් නවත්තනවා.